धम्मं शरणं गच्छामि. හොඳයි හැමදෙනාම සාදු කියලා নমස්කාරය කියන්න පන්සිල් සමාදන්. බුද්ධෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสรณ ගමනං සම්පොන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්‍යාවිය ඕමඨෝ ඩයිහමානෝව මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්ඛු පරිබ්බජේති. සද්ධාවන්ත පින්නතුනි, හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ කස්සප මහේන්ද්‍රද සිල්වා මහත්මයා, උපුල්කාන්තිද සිල්වා මහත්මිය, ඒ වගේම නිමල්කාද සිල්වා, ලක්ෂ්මන්ද සිල්වා යන සහෝදර සහෝදරියන් ඇතුළු දූ දරුවන් විසින් අද මේ පින්කමෙහි මූලික අරමුණ හැටියට දක්වලා තියෙන්නේ කස්සප මහේන්ද්‍රද සිල්වා මහත්මයා ඇතුළු ඒ සහෝදර සහෝදරියන්ගේ ආදරණීය මව්පියන්, ඒ වගේම උපුල්කාන්තිද සිල්වා මහත්මිය ඇතුළු ඒ සහෝදර සහෝදරියන්ගේ ආදරණීය මව්පියන් ප්‍රමුඛ කොට මිය පරලෝකීය සියලුම ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීමේ මූලික අරමුණ. ඒ වගේම දරුවන් ඇතුළු සෑම දෙනාටම ආශිර්වාද කරමින් අද දවසේ මේ පින්කමෙහි දායකත්වයෙන් කටයුතු කරන්න. විශේෂයෙන්ම මේ පින්වතුන් වර්ෂයට ධර්මදේශනා ගණනාවක් සිද්ධ කරනවා ජන්මදින නිමිති කරගෙන. ඒ වගේම ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්නට, විවාහ සංවත්සර නිමිති කොටගෙන මේ ආදී විවිධ මංගල සම්මත කාරණාවන් පෙරදරි කොටගෙන වර්ෂයකට ධර්මදේශනා කිහිපයක්ම දායකත්වයේ දරමින් සිද්ධ කරනවා. ඒ අතර ඇතැම් දේශනාවන් මේ විදිහට සියස රූප වාහිනිය ඔස්සේ විකාශනය කරමින් බොහෝ දෙනාට අසන්නට අවස්ථාව සලස්වා දෙනවා. ධර්මයේ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ප්‍රගුණ කරමින් අන් අයටත් දහම් අවබෝධ කරගන්නට මඟ සලස්වා දෙමින් ධර්ම දානමය පින්කම් සිදු කරන්නට, ධර්ම ශ්‍රවණමය පින්කම් සිදු කරන්නට නිතර උනන්දු වෙනෝ. ධර්මයේහි වටිනාකම නුවණින් තේරුම් අරගෙන කටයුතු කරන සදහැවතුන් හැටියට. ඒ අනුව අද දවසේ ධර්ම දේශනාව සඳහා විශේෂයෙන් උපුල්කාන්තිද සිල්වා මහත්මිය අපට ආරාධනා කරන්නට යෙදුනේ සප්ත විසුද්ධීන් අතර තුන්වැනි විසුද්ධිය හැටියට දැක්වෙන දෘෂ්ටි විසුද්ධිය පිළිබඳව පැහැදිලි කරමින්, සරල පැහැදිලි කිරීමක් කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට. ධර්මයේ සඳහන් වෙනවා විසුද්ධීන් 7ක් පිළිබඳව සප්ත විසුද්ධීන් හැටියට. සප්ත විසුද්ධීන් කියලා කියන්නේ අපේ සිත අනුක්‍රමයෙන් පිරිසිදු කරන පියවර 7. එහෙම නැත්නම් විශේෂ ඥානයන් 7ක් තමයි සප්ත විසුද්ධීන් හැටියට දක්වන්නේ. ප්‍රතඥ සත්වයාගේ සිත අවිද්‍යාවෙන් ආවරණය වෙලා, අඳුරු වෙලා, කිලිටි වෙලා පවතින නිසා ලෝභ, ද්වේෂ ආදී කොට 1500ක් පමණ ක්ලේශයන්ගෙන් නිරන්තරයෙන් කෙලෙසී පවතින ස්වභාවයකුයි ප්‍රතඥ සත්වයාගේ සිතෙහි පවතින. එතකොට ඒ ක්ලේශයන් සියල්ල හටගන්නට ප්‍රධාන හේතුව, මූලික හේතුව තමයි අවිද්‍යාව. එහෙම නැත්නම් මෝහය. අවිද්‍යාව එහෙම නැත්නම් මෝහය වශයෙන් හඳුන්වන්නේ ලෝකේහි යථාර්ථය නිවැරදිව නොයැටහෙන ගතිය, පැහැදිලිව නොපෙනෙන ගතිය. ඒක හරියටම උදාහරණයකින් කියනවා නම් අන්ධකාරය වගේ. එතකොට අන්ධකාරය ඇති තැන අපට net තිබුණත්, බාහිර ලෝකයේ දකින්නට බොහෝ අරමුණු තිබුණත්, ඒ කිසිවක් අපට පැහැදිලිව දැක ගන්නට අපහසුයි අඳුර නිසා. ඒ අඳුරෙන් කරන කාර්යය තමයි සියල්ල අප්‍රකට කරන එක. සියල්ල වසා දමන එක. සියල්ල පැහැදිලිව පෙනෙන ගතිය ආවරණය කරන එක තමයි
අඳුරෙහි ස්වභාවය. අන්න ඒ බඳු කෘත්‍යයක් තමයි සිද්ධ කරන්නේ මෝහය හෙවත් අවිද්‍යාව විසින්. බාහිර ලෝකයේහි පවතින ධර්මතා අපේ මනස අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ වූ ප්‍රඥාව නැමැති ගුණයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට අවිද්‍යාව නැමැති ගුණය පවතින්නේ සිතෙහිමයි, ප්‍රඥාව නැමැති ගුණය පවතින්නේ සිතෙහිමයි. හැබැයි දැන් මේ දෙක එකවර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අවිද්‍යාව මතුවෙනකොට ප්‍රඥාව යටපත් වෙනවා, ප්‍රඥාව මතුවෙනකොට අවිද්‍යාව යටපත් වෙනවා. අඳුර සහ ආලෝකයේ දෙකම එකම ලෝකයේ තුලනේ පවතින්නේ. ඒතර හිරු උදා වෙනකොට ආලෝකයේ පැතිරෙනකොට අඳුර දුර වෙලා යනවා. ඊට පස්සේ හිරු අස්තංගත වෙනකොට නැවත අඳුර මතුවෙලා අඳුර බලවත් වෙනවා. ඒතර අඳුර බලවත් වෙනකොට ආලෝකය අඩු වෙනවා. ආලෝකය බලවත් වෙනකොට අඳුර දුර වෙනවා. ඒ වගේ තමයි අපේ සිතෙහි අවිද්‍යාව මෝහය බලවත් වෙනකොට විද්‍යාව හෙවත් ප්‍රඥාව යටපත් වෙනවා. විද්‍යාව හෙවත් ප්‍රඥාව අවදි වෙනකොට අවිද්‍යාව හෙවත් මෝහය යටපත් වෙලා යනවා. එතකොට දැන් මේ සප්ත විසුද්ධීන් කියලා කියන්නේ අර අපේ මනසෙහි අඳුරු කරගෙන වසාගෙන මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය පෙනෙන්නට ඉඩ නොදී අපේ මනස ආවරණය කරගෙන පවතින අවිද්‍යාව මෝහය ටිකෙන් ටික දුරු කරලා ඒ අඳුර දුරු කරලා සිත ප්‍රභාමත් කරන්නට ආලෝකමත් කරන්නට උපකාර වෙන ප්‍රඥාව අවදි කරන ප්‍රියවර 7ක් තමයි සප්ත විසුද්ධීන් හැටියට දක්වන්නේ. එතකොට මේ පියවර 7න් අපි අනුක්‍රමයෙන් අපේ සිත පිරිසුදු කරගෙන ගියොත් ප්‍රඥාව අවදි කරගෙන ගියොත් අවසානයේට ලෝකේ යථාර්ථය හරියටම පැහැදිලිව ප්‍රකටව අපේ මනසට දැනෙන්න ගන්නවා. එතකොට හඳුන්වනවා ඒ තැනැත්තා ලෝකේහි යථාර්ථය අවබෝධ කළා, කෙලෙස් ප්‍රහාණය කළා, අවිද්‍යාව දුරු කළා, අරහත්ත්වයටපත් වුණා, විමුක්තිය ලැබුවා, නිවන් අවබෝධ කළා. මේ විවිධ වචන වලින් අපි මේ අවස්ථාව හඳුන්වනවා. එතකොට එතනදි වෙන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා ආලෝකයේවත් ප්‍රඥාව අවදි වෙලා ලෝකයේහි ස්වභාවය සංස්කාර ධර්මයන්ගේ හැබෑ ස්වභාවය හරියටම ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි එතනදි සිද්ධ වෙන්නේ. අන්න ඒ සඳහා අපේ මනස අනුක්‍රමයෙන් ආලෝකමත් කරමින් පිරිසිදු කරමින් යන වැඩපිළිවෙල පියවර 7කින් දක්වනවා. එය තමයි සප්ත විසුද්ධීන් හැටියට දක්වන්නේ. එතකොට මේ සප්ත විසුද්ධීන් දියුණු කරගන්නට නිකම්ම පුළුවන් කමක් නැහැ. ඒ සඳහා අපිට භාවනාමය ඥානය ටිකෙන් ටික දියුණු කරන්න ඕන. භාවනාමය ඥානය කියන්නේ අපිට ප්‍රඥාව දියුණු වෙන ක්‍රම 3ක් තියෙනවානේ. සුතමය ඥාන, චින්තාමය ඥාන, භාවනාමය ඥාන. සුතමේ ඥාන කියලා කියන්නේ යම් යම් කරුණු අහලා තේරුම් අරගෙන වටහා ගන්නවා. චින්තාමය ඥානය කියලා කියන්නේ හිතලා කල්පනා කරලා වඩා ගැඹුරින් දේවල් වටහා ගන්නවා. භාවනාමය ඥානයයි කියලා කියන්නේ ඒ අහපු දේවල් හිතපු දේවල් සිද්ධ වෙනකොට සිහියෙන් සහ නුවණින් ඒවා ක්‍රියාත්මක වෙන ආකාරයේ හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් හරියටම මනසින් ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒකට තමයි භාවනාමය ඥානය කියන්නේ. එතකොට අපිට යමක් පිළිබඳව භාවනාමය ඥානයක් එකවර ඇති කරන්න බෑ. ඒ සඳහා මුලින්ම අපි සුත්තමය ඥානයක් ඇති කරගන්න ඕන. ඊළඟට චින්තාමය ඥානයක් ගොඩනගන්න ඕන. ඊට පස්සේ තමයි භාවනාමය ඥානය දියුණු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ සප්ත විසුද්ධීන් පිළිබඳව ඉස්සරලා අපි අහලා තියෙන්නට ඕන. ඊට පස්සේ කියවලා ටිකෙන් ටික තේරුම් ගන්නට උත්සාහ කරන්න ඕන. ඊට පස්සේ ඒවා ගැන සාකච්ඡා කරන්න ඕන. Tamanට මතුවෙන ප්‍රශ්න තවත් දන්නා කෙනෙකුගෙන් ස්වාමින් වහන්සේගෙන් නමකගෙන් හෝ ගිහි ගුරුවරයෙක්ගෙන් හෝ අහලා විමසලා ඒ ගැටලු තැන් निराකරණය කරගන්න ඕන. ඊට පස්සේ Taman ටිකෙන් ටික ඒවා පිළිබඳව Tamanට දැනෙන හැටියට විග්‍රහ කරගන්න උත්සාහ කරන්න ඕන. අන්න ඊටත් පස්සේ තමයි අපිට සිහියෙන් සහ නුවණින් ඒ ධර්මතා ක්‍රියාත්මක වෙන ආකාරය ටිකෙන් ටික ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඒ සඳහා තමයි අද මෙතුමිය විසින් අපට ආරාධනා කරන්නට යෙදුනේ. ඒ සප්ත විසුද්ධීන් අතර සප්ත විසුද්ධීන් හැටියට දැක්වෙන්නේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය, පටිපදා ඥාන දස්සන විසුද්ධිය සහ ඥාන දස්සන විසුද්ධිය හැටියට තමයි ඒ විසුද්ධීන් 7 පිළිබඳව දැක්වෙන්නේ. එතන සීල විසුද්ධිය කියලා කියන්නේ සීලය පිරිසුදු කර ගැනීම. දැන් අපිට සිත පිරිසුදු කරන්න ප්‍රඥාව අවදි කරන්නට නම් මුලින්ම අපි යම්කිසි සීලයක පිහිටලා ඒ සංවරය ඇති කර ගන්නවා. සීලයක පිහිටනවා කියලා කියන්නේ වැරදි නොකර ඉන්න එක විතරක් නෙමෙයි. වැරදි නොකර ඉන්නත් ඕන, නිවැරදි දේවල් කරන්නටත් ඕන.
ඒ වගේම අවස්ථාවෝචිතව අපට පුළුවන් වෙන්නට ඕන ඒ තැනට නොගැලපෙන දේ නොකර සිටින්නට, ගැලපෙන දේ කරන්නට. නොගැලපෙන දේ නොකියා සිටින්නට, ගැලපෙන දේ කියන්නට. ඒ වගේම නොසුදුසු දේ නොසිතා ඉන්නට, සුදුසු දේ සිතන්නට. ඒ මට්ටමට අපේ සිත දීර්ඝ කාලයක් අපි පුරුදු පුහුණු කරනකොට තමයි අපේ මනසෙහි අවශ්‍ය තරම් සංයමයක්, දමනයක් ඇති වෙන්නේ ප්‍රඥාව අවදි කරන්නට පුළුවන් විදිහට. එතකොට මේ මූලික සීලෙන් සිත පිරිසුදු කර ගන්නවාට කියනවා සීල විසුද්ධියයි කියලා. ඊළඟට චිත්ත විසුද්ධියයි කියලා කියන්නේ අපේ සිතේ ප්‍රඥාව උපදින්නට බාධා කරන ධර්ම තියෙනවා. ඒ තමයි නීවරණ ධර්ම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. කාමච්ඡන්ද කියලා කියන්නේ අපි කැමති දේවල් ගැන නිතරම අපේ මනස තොරතෝංචියක් නැතුව එහෙ මෙහෙ යනවා. එතකොට ඒවා පිළිබඳව කොච්චර අපි පාලනය කරන්න හැදුවා වුණත් අපට අවශ්‍ය අරමුණෙහි සිත පිහිටුවා ගන්න උත්සාහ කළා වුණත් අපි කැමති දේවල් ගැන නැවත අපට මතක් වෙන්න ගන්නවා, සිහිපත් වෙන්න ගන්නවා, ඒවා ඔස්සේ සිත දුවනවා. ඊළඟට අකමැති දේවල් එක්කලා ගැටි නිතර මනස ඒවා ඔස්සේ දුවනවා. ඒවෙන් කොච්චර අයින් කරගන්න හැදුවත් ඒ ගැටෙන එකම නැවත මතක් වෙන්න ගන්නවා. ඉතින් ගැටෙනවා නම් එපා නම් ඒක අමතක කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බෑ අපේ මනසට. ඒ ගැටීමෙන් අපි ඒක උපාදාන කරගන්න. දැඩිව ග්‍රහණය කරගන්න. එතකොට ඒකම මතක් වෙන්න ගන්න. ඊළඟට ඔය ඇලීම් ගැටීම් දෙකෙන් අපේ මනස උත්තේජනය වෙනවා. අපේ මනසට යම්කිසි රසයක් දැනෙනවා ඒකේ. එතකොට ඒකෙන් අපේ මනස අයින් කරන්න උත්සාහ කළොත් ඊට පස්සේ නිකන් උදාසීන ගතියක් ඇති වෙනවා. ඒ උත්තේජනය නැති වෙච්ච ගම. ඒක තමයි මානසික ස්වභාවය. දැන් ගොඩාක් දෙනෙකුට භාවනා කරන්න ගියාම, බණ අහන්න ගියාම නිදිමත එන්නේ අර සුපුරුදු විදිහට ඇලීම් ගැටීම් වල දෝලණය වෙන්න ඉඩ නොදී අපි වෙනත් යහපත් අරමුණකට අවධානය යොමු කරන්න ගත්තු ගම අර මනසේ උත්තේජනීය ගතිය නැති වෙනවා. එතකොට මේ උත්තේජනය නැති වෙච්ච ගමන් අපට නොදැනුවත්වම සිත උදාසීන වෙන්නට පටන් ගන්නවා. එතකොට සිත උදාසීන වුණොත් ඒ උදාසීන සිතෙත් ප්‍රඥාව හටගන්නේ නැහැ. එතකොට ඒකත් බාධාවක්. ඒකත් නීවරණ ධර්ම. එතකොට කාමච්ඡන්දය කියන්නේ ඇලෙන බැඳෙන දේවල් ඔස්සේ අවධානය යොමු වෙන එක, සිත දුවන එකත් අපට ප්‍රඥාව උපදවන්නට බාධාවක්. ගැටෙන හැපෙන ප්‍රතික්ෂේප කරන දේවල් වල වෛර කරන ඒ වගේම අපේ මනසින් ප්‍රතික්ෂේප කරන අරමුණුත් එක්කලා නැවත මනස හැසිරෙන එකත් අපට ප්‍රඥාව උපදවන්නට බාධාවක්. ඒ වගේම සිත උදාසීන වෙන ගතිය, නිෂ්ක්‍රීය වෙන ගතියත් අපට ප්‍රඥාව අවදි කරන්නට බාධාවක්. ඊළඟට සිත වික්ෂිප්ත වෙන ගතිය. උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ සිත විසිරෙන ගතිය, කැළඹෙන ගතිය. එතකොට පැහැදිලි කාරණයක් නැහැ, අවශ්‍ය දෙයක්වත් නැහැ. හැබැයි හිත එක අරමුණක පිහිටව ගන්නත් බෑ. නිතර සැලෙන ගතිය, නිතර කැළඹෙන ගතිය. එතකොට ඒකත් අපට ප්‍රඥාව උපදවන්නට බාධාවක් වෙනවා. ඊළඟට විචිකිච්ඡා, සැක කරන ගතිය. නිතර ඒක එහෙමද මෙහෙමද කියලා දෝලණය වෙන ගතිය. ඒකත් අපට ප්‍රඥාව උපදවන්නට බාධාවක්. ඇයි ප්‍රඥාව කියලා කියන්නේ යමක් හරියට නිවැරදිව වටහා ගැනීම. නිවැරදිව අවබෝධ කරගන්න. ඉතින් නිවැරදිව අවබෝධ කරගන්න අපට එකක් දිගට විමසමින් යන්න පුළුවන් වෙනවා. ඒතර ඒකද මේකද කියලා දෙපැත්තට වැනෙනකොට, සැකසංකා ඇති වෙනකොට අපිට එක කාරණයක්වත් පැහැදිලි කරගන්න බෑ. ඒ නිසා ඔය කාරණා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුකුච්ච, විචිකිච්ඡා කියන මේ කාරණා අපේ සිතෙහි ප්‍රඥාව අවදි කරන්නට දෙන්නේ නැතිව අපේ සිත කලම්බනවා, වික්ෂිප්ත කරනවා. අපේ සිත දුර්වල කරනවා. එතකොට ඒක මෝහය ඇති වෙන්නටයි උදව් වෙන්නේ. අවිද්‍යාව ඇති වෙන්නටයි උදව් වෙන්නේ. එතකොට දැන් සප්තවිසුද්ධීන් හැටියට අපි දිනු කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රඥාව නිසා. ඒ ප්‍රඥාව ඇති කරන්නට නම් අපිට සිද්ධ වෙනවා අර මනසේ කැළඹෙන ගති, වික්ෂිප්ත වෙන ගති, ඇලෙන බැඳෙන ගති ඒවා සමනය කරලා මනස සංසුන් කරන්නට, මනස සැහැල්ලු කරන්න, සිත පිරිසිදු කරගන්නට. එතකොට අන්න ඒ අවස්ථාව හඳුන්වනවා චිත්ත විසුද්ධියයි කියලා. එතකොට පළවෙනි අවස්ථාව සීල විසුද්ධිය, දෙවෙනි අවස්ථාව චිත්ත විසුද්ධිය. තුන්වෙනි අවස්ථාව තමයි දිට්ඨි විසුද්ධිය. දිට්ඨි විසුද්ධියයි කියලා කියන්නේ අපේ දැක්ම පිරිසිදු කරගන්න. දැක්ම පිරිසිදු කරගන්නවයි කියලා කියන්නේ ඇත්තටම මේ අපි ඇහෙන් දකින දේවලුත් ගොඩක් වෙලාවට අපි නිවැරදිව දකින්නේ නැහැ. ඒ වගේම මනසින් දකින දේවලුත් අපි නිවැරදිව දකින්නේ නැහැ. ඇසින් දකින දේත් මනසින් දකින දේත් නිවැරදිව දකින්න පුළුවන් වෙන්නේ ප්‍රඥාව අවදි කරගත්තොත් පමණයි.
දැන් අපිට ඇහැට පේන දේවල් අපිට හිතෙනවා අපිට හරියට පේනවා කියලා. එම හරියට පේනවා කියලා හිතුණට ඇහැට පේන දේවල් හුඟක් වෙලාවට නිවැරදිව පේන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු සියලු දෙනාම සුදු වස්ත්‍රයෙන් සැරසිලා සුදු ඇඳගෙන ධර්මදේශනාවක් ශ්‍රවණය කරන රාත්‍රී කාලයක. එතන අපට නොපෙනෙන ඉහළින් විදුලි ආලෝකයක් දැල්වලා තියෙනවා රතු පාටට. දැන් අර රතු පාට ආලෝකය අර සියලු දෙනාගේ වස්ත්‍ර වලට වැටුණන් පස්සේ අපට ඈත ඉඳන් බලනකොට සුදු නෙමෙයි පේන්නේ. සියලු දෙනාම රතු පාට ඇඳගෙන මොකද්ද සාකච්ඡාවක්. මොකද්ද කතා බහක්. දේශපාලන කතාවක්ද දන්නේ නැහැ කියලා අපිට හිතෙන්නට පුළුවන්. එතකොට ඇත්තට මේ අය ඇඳගෙන ඉන්නේ රතු පාට නෙමෙයි සුදු පාට. ඒතර සුදු පාට ඇඳගෙන හිටියට අපිට ඒක පැහැදිලිව පෙනුන්නේ නැත්තේ ඇයි? අර ආලෝකය, දුර ප්‍රමාණය ඒවත් එක්කලා ඇසින් ගත්තු සටහන වැරදි. ඒ වැරදි සටහනක් ඇසින් අරන් දීපු නිසා අපි වැරදි වැටහීමක් ඇති කරගත්තා. ඒ වගේම අපි හිතමු ඇහෙන් හරියට අරන් දුන්නා වුණත් අපේ ස්නායු වල තත්වය දුර්වල නම් ඒ ස්නායු තත්වය දුර්වල වෙනකොට අර අරන් දෙන රූපේ නිවැරදිව ඇතුළට දෙන්නේ නැහැ. ඒක වැරදි විදිහට තමයි විකෘති විදිහට තමයි සංඥා ගමන් කරන්නේ. එතකොටත් අපි වැරදි විදිහට හඳුනා ගන්න. ඊළඟට ඇසේ රුධිර පීඩනය අඩු වැඩි වෙලා නම් එතකොටත් අපි ගන්න දර්ශනය වෙනස් වෙනවා. මේ විදිහට ආලෝකය වෙනස් වෙනකොට ගන්න දර්ශනය වෙනස් වෙනවා. දුර ප්‍රමාණය වෙනස් වෙනකොට අපි ගන්න දර්ශනය වෙනස් වෙනවා. ඊළඟට අපේ ඇසේ තත්වය මත, ඇසේ පටලය මත, ඇසේ රුධිර පීඩනය මත, ස්නායු පද්ධතියේ කම්පනය මත අපි ගන්න රූපය වෙනස් වෙනවා. ඊළඟට අපි ඉන්න මානසිකත්වයේ මත ගන්න සටහන අපි වැරදි විදිහට වටහා ගන්න. අපි සැකෙන් නම් ඉන්නේ අපිට වැරදි විදිහට තමයි පේන්නේ. බිරිඳ ගැන සැක කරනවා නම්, සැමියා ගැන සැක කරනවා නම්, දරුවා ගැන සැක කරනවා නම්, අම්මා තාත්තා ගැන සැක කරනවා නම්, සහෝදරයා ගැන සැක කරනවා නම්, සේවකයා ගැන සැක කරනවා නම් අපිට හැමතිස්සෙම ඒ අයගේ දෝෂයන් තමයි පේනෙන්නට ගන්න. හොඳ තිබුණා වුණත් පේන්නේ නැහැ. හැමතිස්සෙම වැරදියට තමයි අපි අර්ථකථනය කරගන්නේ. ඇයිද? අර කොච්චර දේවල් දැක්කා වුණත් අපි සැකෙන් ඒ දිහා බලනකොට ඒ සැකය තහවුරු වෙන හැටියට තමයි පේන්නේ. හරියට ධර්මයේ එක පැහැදිලි කරන්නේ පාට කණ්ණාඩියක් දාගෙන බලනවා වගේ. එතකොට කණ්ණාඩියේ වර්ණයත් මුසු වෙලා තමයි අර බලන දේ පේන්නේ. ඇත්තටම අපිට පේනවා. පෙනුණා වුණාට ඒකට කණ්ණාඩියේ වර්ණයත් මුසු වෙලා පේන්නේ. එතකොට වැරදි වැටහීමක් තමයි ඇති වෙන්නේ. අපි භීතියෙන් නම් ලෝකේ බලන්නේ ඇහෙන පෙනෙන හැම දෙයකින්ම අපි තැති ගන්නවා, බය වෙනවා. එතකොට නිවැරදිව ඒක හඳුනාගන්නේ නැහැ. අපි කෝපයෙන් නම් ලෝකයේ දිහා බලන්නේ ඇසෙන පෙනෙන හැම දෙයකින්ම අපට තරහ යනවා. අපි තෘෂ්ණාවෙන් නම් ලෝකයේ දිහා බලන්නේ ඇසෙන පෙනෙන හැම දෙය ගැනම අපට ඇලීමක්, බැඳීමක් ඇති වෙනවා. ඒවා මිලදී ගන්නට ඕන, ලං කර ගන්නට ඕන, තියා ගන්නට ඕන, පවත්වා ගන්නට ඕන වගේ අදහසක් අපට එනවා. මේ විදිහට අපි ඉන්න මානසිකත්වය කොමක්ද? ඒ මානසිකත්වය මත අපි දකින දේ වෙනස් වෙනවා. මේ විදිහට අපි දකින දේ වෙනස් වෙන්න බොහෝ සාධක තියෙනවා. ආලෝකය නිසා වෙනස් වෙනවා, දුර ප්‍රමාණය නිසා වෙනස් වෙනවා. ඒ වගේම අපි බලන කෝණය අනුව වෙනස් වෙනවා. ඇසේ තත්වය අනුව, රුධිර පීඩනයේ තත්වය අනුව, ස්නායු පද්ධතිය අනුව, මොළයේ ක්‍රියාකාරීත්වය මත, අපි ඉන්න මනෝභාවය මත මේ සියල්ලක් මත අපි දකින දැක්ම වෙනස් වෙනවා. එහෙනම් ඇහින් දකින්න එක නිවැරදි කියලා කියන්න බෑ. මගේ ඇස් දෙකෙන්මයි දැක්කේ කොහොමද නෑ කියන්නේ කියලා කිව්වට ඒක ධර්මානුකූල කතාවක් නෙමෙයි. ඒවා හොඳයි උසාවියට වගේ තැන් වලට සාක්ෂි දෙනකොට. මගේ ඇස් දෙකෙන්ම දැක්කා ඇසින් දුටු සාක්ෂිය කියලා ඒක ප්‍රබල සාක්ෂියක් හැටියට ගන්න. නිවන් මාගේදී යථාර්ථය දකිනකොට ඇසින් දුටු සාක්ෂිය නිවැරදිම කාරණයක් හැටියට ගණන් ගන්නේ නෑ. මොකද ඒක වරදින්නට හේතු සාධක බොහොමයක් තියෙනවා. ඊළඟට සිතින් හඳුනාගත්තු දේ මම හිතලා මම කල්පනා කරලා මම හුඟක් හොඳට මේ ගැන හිතලයි මේ තීරණය ගත්තේ. එහෙම හුඟක් හොඳට හිතලා ගත්තු තීරණත් වරදින්නට පුළුවන්. ඇයි වරදින්නට පුළුවන් වෙන්නේ? අපේ දැනුම මත, අපේ ආකල්ප මත, අපේ ඇබ්බැහි මත, අපේ හුරු පුරුදු මත, අපේ අත්දැකීම් මත ඒ අපි ගන්න තීරණවල අඩුපාඩුකම් උස් පහත්කම් තියෙන්නට පුළුවන්. ඒවා නිවැරදිම තීරණ නොවේ. ඒ නිසා අපි සිතින් දකින දේ නිවැරදිම දැක්මක් නෙමෙයි. අපි මීට පෙරත් ධර්ම දේශනාවලදී පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් අනුරුද්ධ හාමුදුරුවෝ අරහත්ත්වයට පත් වෙන්නත් පෙර ආතුව උන්වහන්සේට දසදහසක් සක්වල විනිවිද දකින්නට තරම් දිබ්බ චක්කු ඥානයක් තිබුණා.
එතකොට උන්වහන්සේට අපි මේ S2 දකින්න වගේ දසදහසක් සක්වල උන්වහන්සේගේ මනසින් දකින්නට පුළුවන්. මේ අපි ඇහෙන් දකින්න වගේ. හැබැයි එහෙම දැක්කා වුණත් උන්වහන්සේට කෙලස් දුරු කරන්නට නොහැකි වුණා. දිනක් උන්වහන්සේ බුදුරජාණන් මේ සරියුත් හාමුදුරුවෝ සමීපයට පැමිණිලා සිහිපත් කරනවා ස්වාමීනි මට දසදහසක් සක්වල දිවසින් දකින්නට පුළුවන්. නමුත් මට තාම කෙලස් නසන්නට බැරි වුණා. ඇයි සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය දකින්නට ප්‍රඥාව තාම හරියට අවදි වෙලා නැහැ. දසදහසක් සක්වල දකින්නට පුළුවන්. හැබැයි ඒවා නිවැරදිව දකින්නට ප්‍රඥාව අවදි වෙලා නැහැ තාම. එතකොට අපි ඇසින් දැක්කත් ඒක වරදින්නට පුළුවන්. සිතින් අපි දැක්කත් ඒක වරදින්නට පුළුවන්. එහෙමනම් නිවැරදිම දැක්ම ප්‍රඥාවෙන් දැකීමයි. එතකොට ප්‍රඥාවෙන් දකින්නවා කියලා කියන්නේ මොකද්ද? අන්න ඒක තමයි මේ දිට්ඨි විසුද්ධියයි කියලා කියන්නේ. නිවැරදි ඥානෙ, නිවැරදි දැක්ම. කොහොමද අපි නිවැරදි දැක්මක් ඇති කරගන්නේ? අන්න ඒ සඳහා කොහොමද අපේ මනස හසුරුවා ගන්නට නැත්තේ? අපි කොහොමද හිතන්න නැත්තේ? අපි කොහොමද කල්පනා කරන්න ඕන? අපි කොහොමද දකින්න ඕන? අපි කොහොමද මේ නාම රූප ධර්ම බෙද බෙදා බලන්නට ඕන? අන්නේ විග්‍රහ කරන ක්‍රමය තමයි දෘෂ්ටි විසුද්ධිය සඳහා අපි අපේ සිත පුහුණු කළ යුතු ආකාරයයි කියලා කියන්නේ. එතකොට ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ දැක්ම ප්‍රධාන වශයෙන්ම වරදින්නට හේතු වෙන මූලික කාරණයක් තියෙනවා. ඒ කියන්නේ අපේ දැක්ම වරදවන්නට. දැන් අපි අර මුලින් කිව්වනේ මෝහය අවිද්‍යාව කියලා. ඒ අවිද්‍යාව සහ මෝහයෙන් කරන්නේ දේවල් පෙනෙන ගතිය අඩු කරන එක. එතකොට නොපෙනෙනවාය කියන එක එක කාරණයක්. වැරදි විදිහට දකින්නවාය කියන එක තවත් කාරණයක්. දැන් නොපෙනී තිබුණා නම් පස්සේ ආලෝකය පහළ වුණාම හරියට පෙනෙනවා. එතකොට ඒක පස්සේ හරි බලා ගන්න පුළුවන්. හැබැයි වැරදි විදිහට වටහා ගත්තොත් නැවත ආලෝකය පහළ වුණා වුණත් ඒ තනත්තා නිවැරදිව දකින්නේ නැහැ. අර වැරදි සංකල්පනාවෙහිමයි ඉන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් මහා ඝන අන්ධකාරයේ අපි හිටියොත් අපට මොකුත්ම පේන්නේ නැහැ. හැබැයි යන්තම් අඩ ආලෝකයේ වැටෙන යන්තම් හඳ එළිය තියෙන රාත්‍රියක අපි තනිවම හුදකලාව හිටියොත් අපිට යන්තම් සරසර ගාලා සද්දයක් ඇහිච්ච ගමන් අපේ සිත කැළඹෙන්නට පුළුවන්. ඇයි කැළඹෙන්නේ? අපිට හිතෙන්න පුළුවන් හොරෙක්ද, හතුරෙක්ද, සතෙක්ද, යකෙක්ද, හොල්මනක්ද නොඑක් දේවල් අපේ මනසට එන්න පුළුවන්. එතකොට ඒ මනසට එන දේත් එක්කලා අපිට චිත්ත රූප මැවෙන්නට පුළුවන්. එහෙම චිත්ත රූප මැවුනොත් අපි මේ මනසින් මැවෙන දේ ඇත්තටම අපි දකිනවා. අපේ ජීවිතවල ඕන තරම් එහෙම අත්දැකීම් තියෙනවා. දැන් අපි නිින්ද ගියාම අපි සිහිනෙන් යම් යම් දේවල් දකිනවා. ඒ සිහිනෙන් දකිනවා කියන්නේ මොකද්ද? අපේ හිතට අරමුණු වෙනවා. ඒ හිතට අරමුණු වෙනකොට ඒවා එහෙම්මම පෙනෙනවා. එතකොට අපි ඒකට කියන්නේ දැක්කා කියලා. දැන් ඔය වාඩි වෙලා ඉන්නකොටත් අපිට ඒ දේවල් එහෙම්මම සිද්ධ වෙනවා. හැබැයි අපි ඒවට දැක්කා කියන්නේ. දැන් මහත්මයා මෙතන ඉඳලා ගෙදර ගැන හිතුවොත්, එහෙම නැත්නම් තමන්ගේ කාර්යාලය ගැන හිතුවොත්, ඒ කාර්යාලයේ දර්ශනය, ගෙදර දර්ශනය Tamanට මේ වෙලාවේ සිහි කරන්න පුළුවන්. එතකොට හැබැයි ඒකට පෙනුණා කියන්නේ මට මේ බණ අහන ගමන් මට කාර්යාලයේ පෙනුණා, ගෙදර පෙනුණා. එහෙම කියන්නේ ඒකට කියන්නේ අපේ කාර්යාලය ගැන මට සිහිපත් වුණා, මට මතක් වුණා, මට ගෙදර මතක් වුණා. ඇයි ඒකට පෙනුණා කියන්නේ නැත්තේ? මේ ප්‍රකෘති S2කින් මසසින් අපි දැන් ලෝකයේ දකිමිනුයි ඉන්නේ. ඒ ඇහින් දකින දෙයට අපි දකිනවා කියනවා, අර සිතින් දකින දෙයට මතක් වුණා, සිහිපත් වුණා කියලා කියනවා. හැබැයි නිින්ද ගියාම S2කින් ගන්නෙ නෑ. එතකොට ගන්නෙ සිතින් විතරයි. එතකොට සිතින් විතරක් ගන්නකොට ඒක වඩා ප්‍රකටව දැනෙනවා. එතකොට අපි ඒක හිතුණා, මතක් වුණා කියලා කියන්නේ. එතකොට අපි කියන්නේ මම දැක්කා, මම හීනෙන් දැක්කයි කියලා. දැන් ඔය දේම අපේ මනස තුල හැම විටම ක්‍රියාත්මක වෙනවා. ලෝකයේ සම්බන්ධව යම් යම් දේවල් අපට ඇසින් හරියට පැහැදිලි නැති වෙනකොට අර සිතින් ගන්නා දේ වඩා තදින් දැනෙන්න ගන්නවා. අර වගේ ආලෝකයේ අඩු තැනක ඉන්නකොට සැකෙන් බියෙන් අපි ඉන්නකොට අපේ මනසට පෙනෙන දේ ඇත්තටම අපි දැක්කා වගේ අපට පෙනෙනවා. මම මීට පෙරත් සිහිපත් කරලා තියෙනවා. ඔය ගල් එනක අපි අවුරුදු 5ක් විතර භාවනා කළා. ඒ භාවනා කරන කාලේ එක දවසක් රාත්‍රියේ 9ට විතර ගිලම්පස වළඳමින් ඉන්නකොට මට සිහිපත් වුණා ඔය 80 ගණන් වල කලබලකාරී කාලේ එහෙම ගල් වෙනක තනියම හිටියානම් වෙඩි තියන්න හදයි, ලියුම් කෑලි දාලා යයි, බෙල්ල කපන්න හදයි, නොඑක් කතන්දර. ඉතින් ඕවා මට නිකමට සිහිපත් වුණා. නමුත් මට බයක් ඇති වුණේ නැහැ. ඊට පස්සේ
ගිලම්පස ටික වළඳලා ඉවර කරලා කෝප්පේ සෝද ගන්නට මම එළියට ගියා. මොකද එළියේ කොට තාප්පයක් තියෙනවා. තාප්පෙන් එළියේ මිදුලේ තමයි වතුර භාජනය තියලා තිබුණේ භාජන සෝදන්න. එතකොට ඇතුලේ කලයක පැන් තියෙනවා වළඳන්නට, එළියේ භාජනයක පැන් තියෙනවා භාජන සෝදන්න. මම ඉතින් විදුලි ආලෝකයක් අරගෙන, ඒ කියන්නේ ටෝච් එකක් අරගෙන එළියට ගිහිල්ලා ටෝච් එක දනිස් දෙක අතරේ රඳවගෙන එක අතකින් වතුර දදා කෝප්පේ සේදුවා. සෝදනකොට එක පාරටම ලොකු එළියක් වැටුණා මිදුලට. දැන් ඒ ගල්ලෙනේ ඉස්සරහ තියෙන වැල් වගේක් එල්ලිලා. එතකොට මට පේනවා අර ආලෝකයත් එක්කලා මේ වැල් ටික පැත්තට පාවීගෙන යනවා වගේ. එතකොට වැල් ටික එහෙම චලනය වෙන්න නම් ආලෝකය මෙහාට ගමන් කරන්න ඕනේ. එතකොටනේ මේ ඡායාව චලනය වෙනවා වගේ පේන්නේ. එතකොට ඒ සංඥාවත් එක්කම එකවරම මම දැක්කා ජීප් රථයක් ඉස්සරහා අර ප්‍රධාන ආලෝක හෙඩ්ලයිට් දැල්වගෙන වේගෙන් මගේ පැත්තට එනවා. එතකොට එතන ජීප් එකක් එන්නට පාරක් නැහැ. ඉස්සරහා තියෙන්නේ කඳු ගැටයක්, රබර් වත්තක් තියෙන්නේ. ඒ රබර් වත්තේ අඩිපාරක්වත් පැහැදිලිව නැහැ. හැබැයි මම පැහැදිලිව දැක්ක ජීප් රථයක් මගේ ඉදිරියට වේගෙන් අර හෙඩ්ලයිට් දැල්වගෙන එනවා. එතකොට ඒ දර්ශනයත් එක්කලා මට ඇතිවෙච්ච තැතිගැන්ම එක පාරටම විදුලි කෙටුවා වගේ යටිපතුලෙන් මතුණු කම්පණය හිස් මුදුනේ විසි වෙනවා වගේ දැනුණා. සර්වාංගෙම කිලිපොලා ගිහිල්ලා මගේ ඇඟ පණ නැතුව මාව ඇදගෙන වැටෙන්න ගියා. ඊට පස්සේ මම යන්තම් කකුල වාරු කරගෙන කය සමබර කරගෙන ආපහු ඇස්පිල්ලම් ගහලා බැලුවා. එතකොට ජීප් එකක් නැහැ. නමුත් ආලෝකය තියෙනවා. පස්සේ මම වටපිට බැලුවා කොහෙන්ද ආලෝකය එන්නේ කියලා. නෑ, උඩ බලනකොට මම දැක්කා කහ පාට ආලෝක රවුමක් අඟල් 15ක් විතර විස්කම්බේ තියෙන වටේට නිල් පාට ලස්සන දීප්තිමත් ආලෝකයක් තියෙනවා. තැටියක් වගේ හිමින් සැරේ පාවෙලා ඒ ගල්ලෙනේ ප්‍රධාන ගල ළඟටම ඇවිල්ලා හැම අතුරුදහන් වුණා. ඒක සමහරට දේවතාලෝකයක් වෙන්නට ඇති. හැබැයි මම අතිශයින්ම තැතිගත්තා, බියපත් වුණා. ඒ බියපත් උනේ ආලෝකයට නෙමෙයි, ඒ බියපත් උනේ මම දැකපු ජීප් එකට. ඒතර කොහෙන්ද ජීප් එකක් දැක්කේ? අදටත් මට සිහි කරන්න පුළුවන් මම මේ දැකපු දර්ශනය. එතකොට කොහෙන්ද මේ දකින්නේ? අර සිහින දකින්නා වගේ බාහිර ආලෝකයේ ප්‍රමාණවත් නැතිනම්, බාහිර දර්ශනය තරම් ප්‍රකට නැතිනම් අපේ මනස විසින් මවා දෙන දර්ශනය අපි වඩා තදින් ගන්නවා. එහෙම තදින් ගත්තු ගමන්ම අපි ඒක තමයි හැබෑව හැටියට ගන්න. ඒක තමයි හැබෑව හැටියට දකින්නේ. එතකොට අපි ඒ දැකලා තියෙන්නේ නිවැරදි දෙයක් නෙමෙයි, අපේ මනසින් යෝජනා කරන දේ. හැබැයි මම නොදැක්කා කියන්නත් බෑ. නොදැක්කා නම් මොකුත්ම පේන්නේ නැතුව තියෙන්න ඕනේ. මොකුත්ම පේන්නේ නැතුව තිබ්බනම් අන්න එතන අඳුර. හැබැයි දැන් මෙතන අඳුරත් නැහැ, යම් ආලෝකයක් තිබිලා තිනවා. ඒ ආලෝකයෙන් දැකගෙන තියනවා නිවැරදි දෙයක් නෙමෙයි, වැරදි දෙයකුයි දැකලා තියෙන්නේ. ඒ වැරදි විදිහට දකින්නට කියනවා මිත්‍යා දෘෂ්ටියයි කියලා. කිසිවක්ම නොදකින්නට කියනවා අවිද්‍යාව, එහෙම නැත්නම් මෝහයයි කියලා. අවිද්‍යාවෙහි මෝහයේ තියෙන අඳුරු කරන ගතිය, නොපෙනෙන ගතිය. මිත්‍යා දෘෂ්ටියේ තියෙන්නේ වැරදි විදිහට දක්නා ගතිය. එතකොට මේ දෘෂ්ටි විසුද්ධියයි කියලා කියන්නේ අපි මෙතෙක් වැරදි විදිහට දැකලා තියෙන දේවල් නිවැරදිව දකින්නට පුහුණු වෙන එක. එතකොට අපි මෝහය, අවිද්‍යාව තිබුණාට සියල්ලක්ම නොදක ඉන්නවම නෙමෙයි. අපිට යම්කිසි ප්‍රඥාවක් අපිට තියෙනවා. අපිට යම්කිසි දැනුමක් තියෙනවා. ලෝකයේ පිළිබඳව අපි යමක් හිතලා තියෙනවා. ඒ හිතලා තියෙන දේවල් නිසා අපිට වැරදි විදිහේ අදහසක් මනසේ තහවුරු වෙලා තියෙනවා. ඒ ජීප් රථය දැකලා බියපත් වුණා වගේ, සිහිනෙන් යමක් දැකලා මම මේක දැක්කයි කියන්න වගේ අපේ මනසින් අනන්ත සංසාරයේ සමහර වැරදි ආකල්ප, වැරදි දෘෂ්ටි අරගෙන තහවුරු කරගෙන තියෙනවා. අන්නේ වැරදි දෘෂ්ටි තමයි අපට ප්‍රධානම බාධාවක් වෙන්නේ නිවැරදි දෘෂ්ටි ඇති කරන්න. එතකොට දෘෂ්ටි විසුද්ධිය ඇති කරන්න, නිවැරදි දැක්මක් ඇති කරන්න, නිවැරදි ප්‍රඥාවක් අවදි කරන්න ඒ වැරදි දැක්ම ප්‍රධාන බාධකයක් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ අපට එහෙම නිවැරදි දැක්ම ඇති කරන්න බාධා කරන ප්‍රධානම වැරදි දෘෂ්ටියක් සියලු සත්වයින්ටම තියෙනවා, සියලු පෘථග්ජන සත්වයින්ට. මොකක්ද ඒ වැරදි දැක්ම? මමය, පුද්ගලයෙක්ය, සත්වයෙක්ය, ආත්මයක්ය කියලා හිතන ගතිය. මේ නාම රූප ධර්ම ටික සත්වයෙක් හැටියට, පුද්ගලයෙක් හැටියට, මම හැටියට, ඔහු හැටියට, ඈ හැටියට, අම්මා හැටියට, තාත්තා හැටියට, දරුවා හැටියට, බිරිඳ හැටියට, සැමියා හැටියට
එහෙම දකින ගතියක් ප්‍රතඥ අපේ සිත්වල තියෙනවා. ඒකට කියනවා සක්කාය දිට්ඨියයි කියලා. සක්කාය දිට්ඨියයි කියලා කියන්නේ මේ කය සම්බන්ධව සහ සිත සම්බන්ධව ගත සිත නාම රූප ධර්ම එක්ව ක්‍රියාත්මක වෙනකොට එතන තියෙන්නේ ඇත්තටම ශක්ති සමූහයක් පමණයි. නාමය කියලා කියන්නේ සිත කියලා කියන්නේ එක්තරා ශක්තියක්. රූපය කියලා කියන්නේ එක්තරා ශක්තියක්. දැන් මේ ශක්තියින් දෙක එකට එකතු වෙලා ක්‍රියාත්මක වෙනකොට අපිට කෙනෙක් ඉන්නවා වගේ අදහසක් ඇති වෙනවා. පුද්ගලයෙක් වගේ අදහසක් ඇති වෙනවා. සත්වයෙක් වගේ අදහසක් ඇති වෙනවා. මම කියලා කෙනෙක් පිළිබඳ අදහසක් ඇති වෙනවා. අන්නේ අදහස වැරදි අදහසක්ය, වැරදි දෘෂ්ටියක්ය. ඒ වැරදි දෘෂ්ටිය නිසා තමයි අපිට මේ නාම රූප ධර්මයන් මේ සංස්කාර ධර්මයන්ගේ හැබෑ ගතිය නිවැරදිව වටහා ගන්නට බැරි වෙනවා. එහෙමනම් දෘෂ්ටි විසුද්ධිය ඇති කරන්නට අප විසින් කළ යුතු ප්‍රධානම කාරණේ තමයි මේ වැරදි දෘෂ්ටිය ඉවත් කරලා නිවැරදි දෘෂ්ටිය නිවැරදි දැක්ම අවදි කරන්නට වෑයම් කිරීම. දැන් මෙහෙම කිව්වම කෙනෙකුට හිතෙන්න පුළුවන් ආයෙනම් අම්මා කියලා කෙනෙකුත් නැහැ, තාත්තා කියලා කෙනෙකුත් නැහැ, බිරිඳ සැමියා මේ මොකක්වත් නැත්නම් ඒතර කොහොමද ලෝකේ පවත්න්නේ? එතකොට අපි තේරුම් ගන්නට ඕනේ සම්මත වශයෙන් අපි එහෙම සම්මත කරගෙන තියෙනවා. ඒ සම්මුතියත් අවශ්‍යයි. ඇයි ඒ සම්මුතිය අවශ්‍ය? ඒවත් යම්කිසි විශේෂතා තියෙනවා. දැන් පරමාර්ථ වශයෙන් ගත්තාම මේ අපි හිතමුකෝ මේ දැහත් තට්ටිය. දැන් මේක පිත්තල වලින් හදලා තියෙන බඳුනක්නේ. ඒකේ තියෙන්නේ පටවි ධාතුව. ඊට යටින් තියෙන මේ ටීපෝ එක ගත්තොත් ඒකේ තියෙන්නේ පටවි ධාතුවනේ. හැබැයි මේ පිත්තලයි ලී කියන්නේ එකක් නෙමෙයිනේ. අපි මේකට පිත්තල කියලා කියනවා, මේකට ලී කියලා කියනවා. පටවි ධාතු වශයෙන් ගත්තාම දෙකම පටවි ධාතු තමයි. හැබැයි පිත්තලයි ලී එකක් වෙන්නේ නැහැ. පටවි ධාතුව වශයෙන් එකක් වුණාට පිත්තල කියන්නේ වෙනම සංයෝගයක්, ලී කියන්නේ තවත් සංයෝගයක්. මොකක්ද එතකොට ඒ වෙලා තියෙන්නේ? පටවි ධාතුව උනාට එහි සංයෝගය වෙනස්. පටවි ධාතුව විතරක් නෙමෙයිනේ තියෙන්නේ. පටවි, ආපෝ, තේජෝ, වායෝ මෙහෙම රූප කොටාස බොහොමයක් තියෙනවා. අභිධර්මයේ පැහැදිලි කරනවා රූප 28ක් තියෙනවා. ඒ 28 මූලිකම ඒවා තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ. එතකොට ඕවා එකින් එක මිශ්‍ර වෙලා තමයි පවතින්නේ. ඒ මිශ්‍ර වෙලා පවතිනකොට මේ පිත්තල කියලා අපි හඳුන්වන්නේ එතන තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශම තමයි. හැබැයි එතන මිශ්‍රණය වෙනස්. මේ ලී කියලා හඳුන්වන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශම තමයි. හැබැයි එතන මිශ්‍රණය වෙනස්. එනිසා අපිට සම්මුතිය බැහැර කරන්න බෑ. ඇයිද? පරමාර්ථ වශයෙන් ගත්තාම ධාතු කොටස් ටිකක් වුණාට එහි මිශ්‍රණයේ වෙනස්කම මත මේ ලෝහයක්, මේ දැවයක් කියන වෙනසක් පවතිනවා. අන්න ඒ වගේ මව තුල තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන කියන ධාතු හයක් තමයි. පියා තුල තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන කියන ධාතු හයක් තමයි. බිරිඳ කියන්නේ, සැමියා කියන්නේ, දරුවා කියන්නේ, මම කියන්නේ, ඔහු කියන්නේ, ඇය කියන්නේ හැමතැනම තියෙන ওই ධාතු හයක් තමයි ප්‍රධාන වශයෙන්. එතකොට තව සියුම් කොටාස බොහොමයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ওই ධාතු හය. හැබැයි ඒ ධාතු හය උනාට අර පිත්තලයි ලී කියලා ගත්තාම ධාතු වශයෙන් සමාන වුණාට මිශ්‍රණයේ වශයෙන් වෙනස් වෙනවා වගේ මව කියලා ගන්නකොට, පියා කියලා ගන්නකොට ඒ අයගේ ගුණාත්මක භවෙහි වෙනසක් තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන උනාට ඒ විඥාන ධාතුවේ ගුණාත්මක භවෙහි වෙනසක් තියෙනවා. ඒ පඨවි, ආපෝ, තේජෝ, වායෝ මිශ්‍රණය වීමේ වෙනසක් තියෙනවා. පුරුෂයා කියලා ගත්තාම, ස්ත්‍රිය කියලා ගත්තාම ඒ නාම රූප ධර්ම වල සම්මිශ්‍රණයේ වෙනසක් තියෙනවා. ඒ නිසා ස්ත්‍රිය ස්ත්‍රියක් වෙන්නේ. ඒ නිසායි පුරුෂයා පුරුෂයෙක් වෙන්නේ. ඒ නිසායි පුරුෂයාට කරන්න බැරි දේවල් ස්ත්‍රියට කරන්න පුළුවන්. දරුවන් බිහි කරන්න පුළුවන්. දරුවන් හදන්න පුළුවන්. එතකොට ස්ත්‍රියට කරන්න බැරි දේවල් පුරුෂයාට කරන්න පුළුවන්. ඒ කුමක් නිසාද? එතන වෙනසක් තියෙන නිසා. එතකොට ධාතු වශයෙන් ගත්තන් පස්සේ යම් සමානතාවයක් තියෙනවා. කොටස් වශයෙන් බෙදලා ගත්තාම. හැබැයි සම්මිශ්‍රණයේ අනුව යම් වෙනසක් එහි තියෙනවා කියන බවත් අපි මතක තියාගන්න. ඒ වෙනස අපට මතක නැති වුණොත් එහෙම සමාජයේ පටලවා ගන්නවා. ඔය එකකවත් ඇති විශේෂත්වයක් නැහැ. ඔක්කොම ඉතින් මේ අසාර වූ නාම රූප ධර්මනේ. මව කියලා, පියා කියලා, දරුවා කියලා මොකක්වත් වෙනසක් නැහැනේ. සතෙක් සිව්පාවෙක් ගත්තත් අම්මා තාත්තා ගත්තත් එකයිනේ. එහෙම කියන්නට ගියොත් එහෙම ඒක ධර්ම විරෝධී කතාවක් වෙනවා. එහෙම නම් ඉතින් සතෙක් මැරුවත් අම්මා තාත්තා මැරුවත් එක වෙන්න ඕන. එහෙම වෙන්නේ නැහැ. සතෙක් මැරුවහම ප්‍රාණඝාත අකුසල් විතරයි.
මිනිස්සෙක් මරුවම මනුෂ්‍ය ඝාතන අකුසලයක් විතරයි. අම්මා තාත්තා මරුවොත් නොදැන හරිය ආනන්තරේ පාප කර්මයක් සිද්ධ වෙනවා. ඇයි ඒ? ඉතින් එතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥානනේ. අතර තිබුණෙත් ඒ ටිකමනේ. එහෙනම් එක වෙන්න එපා. එක නෙමේ ධාතු වශයෙන් සමාන වුණාට එහි ගුණාත්මක භවයේ වෙනසක් තියෙනවා. සම්මිශ්‍රණයේ වෙනසක් තියෙනවා. සම්බන්ධතාවයේ වෙනසක් තියෙනවා. ඒ නිසා ලෝක සම්මුතියින් අපට ਸਰව සම්පූර්ණයෙන් බැහැර කළ හැකි කාරණාවක් නෙමෙයි. සම්මුතිය වශයෙන් හඳුනා ගන්නට ඕනේ. ඇයිද අපි වෙනත් සම්මුතියින් තියාගෙන ඉන්නේ? ඒ සම්මිශ්‍රණයේ හේතුඵල සම්බන්ධතාවයේ විවිධත්වය නිසා. හැබැයි මේ හේතුඵල වශයෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ එකම විදිහේ ධර්මතා ටිකක්. මේ පිත්තල හැදුනෙත් පඨවි ආපෝ තේජෝ වායෝ එකතු වෙලා, ලී හැදුනෙත් පඨවි ආපෝ තේජෝ වායෝ එකතු වෙලා. හැබැයි මිශ්‍රණය වෙනස් වෙනකොට ඒවා යම්කිසි වෙනස් වූ සම්මුතියකින් නිර්මාණය වෙනවා. අන්න ඒ වෙනසත් මතක තියාගෙන ඕන අපි දෘෂ්ටි විසුද්ධිය සඳහා ක්‍රියාත්මක වෙන්න මනස මෙහෙවන්න. එතකොට අපේ රේරුකාණේ මහානායක හාමුදුරුවෝ පැහැදිලි කරනවා දෘෂ්ටි විසුද්ධිය පැහැදිලි කරද්දී අපි මූලික වශයෙන් මේ සක්කාය දිට්ඨිය සත්‍යයක පුද්ගලයක ආත්මයක් කියන මේ දෘෂ්ටිය දුරු කරගන්න නම් මුලින්ම අපට දැනෙන විදිහට පහසු විදිහට කොටස් කරලා බෙදා ගන්නට ඕන. අපිට මුලින්ම තමන්ව බෙදන්නට පුළුවන් ක්‍රම දෙකක්. පළවෙනි ක්‍රමය තමයි නාම රූප. ඒ කියන්නේ සිත සහ කය. ඒක අපට කාටත් දැනෙන ප්‍රකට බෙදීම. පුද්ගලයෙක් ගත්තාම, සත්වයෙක් ගත්තාම, මම ගත්තාම, අනුන් ගත්තාම අපිට දෙකට බෙදන්න පුළුවන් නාමය සහ රූපය කියලා. එහෙම නැත්නම් සිත සහ කය කියලා. තවත් දුරට බෙදනකොට ධර්මයේ සඳහන් වෙනවා පංචස්කන්ධ වශයෙන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. තවත් තැනක සඳහන් වෙනවා 12 ආයතන වශයෙන්. තවත් තැනක 18 ධාතු වශයෙන්. මෙහෙම විවිධ බෙදීම් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. අභිධර්මයේ රූප 28ක් හැටියට, චෛතසික 52ක් හැටියට, සිත් 89ක් හැටියට මෙහෙම බෙදනවා. හැබැයි එච්චර ලොකු බෙදීමකට ගියොත් අපිට තේරුම් ගන්න අමාරු නිසා රේරුකාණේ මහානායක හාමුදුරුවෝ පැහැදිලි කරනවා සරල බෙදීමක් තුලින් අපි ඉස්සෙල්ලා පටන් ගන්නවා. ඒ සරල බෙදීමක් හැටියට ධාතු විභංග සූත්‍රය දැක්වෙනවා. පුද්ගලයා කොටස් 6කට බෙදන්න පුළුවන්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ සහ විඥාන කියලා. අන්න එහෙම බෙදාගෙන ඊට පස්සේ පඨවි කියන්නේ මොනවද? පඨවි කියන්නේ තද ගතියෙන් යුක්ත කොටස්. දැන් අපේ ශරීරයේ කෙස්ලොම්, නියදත්, සම්මස් ආදී දෙතිස් කුණප කොටසක් එහෙම නැත්නම් කුණප කොටස් 32කට බෙදනවා. ඒ 32කින් 20ක්ම පඨවි ධාතු. කෙස්ලොම්, නියදත්, සම්මස්, ඇට, නහර මේ විදිහට තද කොටස් 20ක් තියෙනවා. ඒ 20ම පඨවි ගුණය බහුලයි. හැබැයි පඨවි ගුණය බහුලයි කිව්වහම පඨවි විතරක් නෙමෙයි. ආපෝත් තියෙනවා, තේජෝත් තියෙනවා, වායෝත් තියෙනවා, ආකාශත් තියෙනවා. එතකොට මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ කියන මේ ධාතු කොටස් එකට කැටි වෙලා තියෙනවා. ඒවට කියනවා රූප කලාප කියලා. හරියට උන්වහන්සේ උපමාවකින් දක්වනවා. දැන් පිටි වර්ග කීපයක් කරන හාල් පිටි, තිරිඟු පිටි, ඊළඟට බඩ ඉරිඟු පිටි, උඳු පිටි මෙහෙම මේවා අරගෙන වතුර ටිකක් දාලා එකට අනනවා. අනුවෙන් පස්සේ ගුලියක් හැදෙනවා. දැන් අපි අහනවා හාල් පිටිකෝ. හාල් පිටිකෝ කිව්වට අපට අර ගුලිය හාල් පිටි පෙන්වන්න බෑ දැන්. ඔක්කොම මිශ්‍ර වෙලා තියෙනවා. දැන් අපිට කියන්න පුළුවන් වෙන්නේ ඉතිරි පිටි වර්ග තුනත් එක්කලා මිශ්‍ර වෙලා තියෙනවා හාල් පිටි. තිරිඟු පිටි, බඩ ඉරිඟු පිටි, උඳු පිටිත් එක්ක මිශ්‍ර වෙලා තියෙනවා හාල් පිටි. එතකොට අහනවා උඳු පිටිකෝ. උඳු පිටිකෝ කියලා හොත් හාල් පිටි, තිරිඟු පිටි, බඩ ඉරිඟු පිටිත් එක්ක මිශ්‍ර වෙලා තියෙනවා කියනවා මිසක් මෙන්න මේකයි කියලා අපිට දැන් පෙන්වන්න බෑ. අන්න ඒ වගේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ මේවා එකට මිශ්‍ර වෙලා තියෙනවා. මිශ්‍ර වෙලා තියෙනකොට අපිට පඨවි ධාතුව විතරක් කියලා වෙන් කරන්න බෑ. එහෙනම් අපි පඨවි කියලා ගන්නේ සරලව පඨවි ගුණය වැඩි තැන. පඨවි ගුණය වැඩි තැන අපි පඨවි කියලා ගන්නවා. පැණි රස වැඩි තැන අපි සීනි කියලා පැණි රස කියලා ගන්නවා. හැබැයි තවත් රසයන් ඒකේ තියෙන්න පුළුවන්. ලුණු රස අධික තැන අපි ලුණු කියලා ගන්නවා. තවත් රසයන් ඒකේ තියෙන්න පුළුවන්. මිරිස් රස අධික තැන අපි මිරිස් කියලා ගන්නවා. තවත් රස ඒකේ තියෙනවා. කිරි රස අධික තැන අපි කිරි කියලා ගන්නවා. තවත් රස ඒකේ තියෙනවා. ඒ වගේ මේ ධාතුන් එකට එකතු වෙලා තියෙන්නේ. එකතු වෙලා තිබුණා වුණාට යම් ගුණයක් වැඩි නම් අපි ඒක පඨවි ධාතු කියලා, පඨවි ගුණය වැඩි එක පඨවි ධාතු කියලා ගන්න. ඊළඟට ආපෝ ධාතු කොටස්
අර 32 අතර කොටස් 20ක්ම පඨවි ධාතු, කොටස් 12ක් තියෙනවා ආපෝ ධාතු. ඒ කියන්නේ කෙල, සෙම, සොටු, ලේ, සැරව, මුත්‍ර මේ ආදි වශයෙන් ආපෝ ගුණය බහුල. වැగిරෙන ගතිය, ඇලෙන ගතිය, බැඳෙන ගතිය බහුල කොටස් ටික අපි හඳුන්වනවා ආපෝ කියලා. හැබැයි ඒවත් අනිත් ඒවා මිශ්‍ර වෙලා තියෙනවා. ඊළඟට තේජෝ ධාතුව. තේජෝ ධාතුවත් විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. තේජෝ ධාතුව 4 ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. පරිධාන තේජෝ ධාතුව, ඊළඟට පාචක තේජෝ ධාතුව, ඊළඟට ජීරාපන තේජෝ ධාතුව, මේ විදිහට තේජෝ ධාතු ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. පරිධාන තේජෝ ධාතුවයි කියලා කියන්නේ ශරීර උෂ්ණත්වය. ජීරාපන තේජෝ ධාතුවයි කියලා කියන්නේ අපේ කය දිරීමටපත් වෙන. ඒ කියන්නේ හැම රැලි වැටෙන්නේ, කෙස් පැහෙන්නේ, ඒව සිද්ධ වෙන්නේ හැම කය දි รา පත් වෙනවා ටිකෙන් ටික. ඒ දි รา පත් කරන තව තේජෝ ධාතුවක් තියෙනවා. ඊළඟට පරිපාකයටපත් කරන තේජෝ ධාතුවක් තියෙනවා. ඒකෙන් තමයි ආහාර ගත්තාම දිරවන්නේ. ආහාර ගත්තාම දිරවන්නේ. ඊළඟට තව තේජෝ ධාතුවක් තියෙනවා. ඒ තේජෝ ධාතුවෙන් තමයි අපේ ඇස් දැවිල්ල, පපුව දැවිල්ල, බඩ දැවිල්ල, අත්පා දැවිල්ල, කොහොම කිකි අපි දැවිල්ල කියලා කියන්නේ. එතකොට එබඳු තේජෝ ධාතුවක් තියෙනවා. මේ විදිහට තේජෝ ධාතුව 4 ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. ඒ 4 ආකාර තේජෝ ධාතුව තමයි තේජෝ කියලා හඳුන්වන්නේ. ඉතින් ඒවත් අනිත් ධාතු කොටස් සම්මිශ්‍රණය වෙලා තියෙනවා. ප්‍රකටව දැනෙන තැන අපි ඒ නමින් හඳුන්වනවා. ඊට වායෝ කියලා ගත්තාම උද්ධංගම වායෝ ධාතුව, අධෝගම වායෝ ධාතුව. උද්ධංගම වායෝ ධාතුව කියලා කියන්නේ උඩට තල්ලු කරන. අපිට ඉක්කාව හැදෙන්නේ, ඈනුම් යන්නේ, වමනයට එන්නේ ඒ උද්ධංගම වායෝ නිසා. උඩට එන වායෝ. අධෝගම වායෝ කියන්නේ යටට යන වායෝ. ඒකෙන් තමයි අපිට මල මුත්‍ර පිට කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒවා ස්වභාවිකව ක්‍රියාත්මක වෙන්නේ පහළට ක්‍රියාත්මක වෙන වායුව නිසා. ඊළඟට කුච්චස වායෝ ධාතුව කියලා කියන්නේ ආමාශයේ ඇතුලේ බඩවැල් වලින් පිට වායුව තියෙනවා. එතකොට ඒ වායුව වැඩි වෙනකොට තමයි බඩ පුරව දාලා එහෙම කියලා කියන්නේ ආමාශය කියන්නේ අපේ ශරීර අභ්‍යන්තරයේ කුසෙහි වායුවක් තියෙනවා බඩවැල් වලින් පිට. එතකොට ඒ කොටස නිරා යනකොට වඩා වැඩි වෙනකොට කියනවා බඩ පුරව දාලා කියලා. එතකොට බඩවැල් ඇතුලේ ක්‍රියාත්මක කරන වායෝ ධාතුවක් තියෙනවා. එයින් තමයි ඇතුළත ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. එතකොට ඒක තමයි කොට්ටාස වායෝ ධාතුවයි කියලා කියන්නේ. ඊළඟට අංගමංග අනුසාරී වායෝ ධාතුව කියන්නේ අපිට මේ අතපය හොල්ලන්න පුළුවන්, උස්සන්න පුළුවන් වෙන්නේ ඒවැ වායෝ ධාතුව ක්‍රියාත්මක වෙන්නේ. ඒවැ වායුව නැති වුණා නම් එහෙම නිකන් දර කෑලි වගේ ඔහෙ තියෙන උස්සන්න බෑ. ඒතර අපි ඔසවන්න ඕන කියලා හිතනකොට අත ඔසවන්න පුළුවන් වෙන්නේ වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා. කකුල උස්සන්න ඕන කියලා හිතනකොට උස්සන්න පුළුවන් වෙන්නේ වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ආස්වාස ප්‍රස්වාස වායෝ ධාතුව. අපි ප්‍රාණ වායෝ ජීවේ පවතින්නේ නාසයෙන් හෝ කටින් හෝ අපි ඇතුළට ගන්න මේ අම්ලකර වායෝ නිසා. ওই විදිහට වායෝ ධාතුව 6 ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. දැන් එතකොට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඊළඟට ආකාශ ධාතුව කියන්නේ හිස්තැන්. කන් සිදුරු, නාස් සිදුරු, මුඛයේ සිදුරු, ඊළඟට ගලනාලයේ සිදුරු, ආමාශය ඇතුලේ, බඩවැල් ඇතුලේ මේ හැමතැනම හිස් කොටස් තියෙනවා. එතකොට ඒ හිස් අවකාශය තමයි ආකාශ ධාතුව. ඒ හිස් අවකාශය කියවම ඒවා විතරක් නෙමෙයි මාංශය ඇතුලෙත් හිස් අවකාශ තියෙනවා. ඒ නිසානේ ඇතුලේ තියෙන දේවල් මේ දියර වශයෙන්, දහඩිය වශයෙන් පිටට එන්න පුළුවන් වෙන්නේ. ඒවා හිස්තන් තියෙනවා. අපි පිටින් ජල ස්නානය කරනකොට ඒ ජලය ඇතුලට උරාගන්නේ ඒ හිස් අවකාශයක් තියෙන නිසා. එතකොට ඒවා ඊට සියුම් වශයෙන් බෙදා හඳුනා ගන්න ඕන. අපි සරල විදිහට අර ප්‍රධාන වශයෙන් පෙනෙන දේවල් හඳුනා ගන්න ඕන. එතකොට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, ආකාශ ධාතු, ඊළඟට විඥාන ධාතු. විඥාන ධාතු කියලා කියන්නේ සිත. ඒතර සිත ක්‍රියාත්මක වෙනවා ඇස ඔස්සේ චක්කු විඥානය, කන හරහා සෝත විඥානය, නාසය හරහා ගාන විඥානය, දිව හරහා જીවහා විඥානය, කය හරහා කාය විඥානය, සිත ප්‍රකෘතිමත්ව ක්‍රියාත්මක වෙනවා මනෝ විඥානයේ හැටියට. එතකොට ඔය මූලික කාරණා ටික ගැන අපි දීර්ඝ කාලයක් අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරනකොට තමයි අපිට දැනෙන්න ගන්නේ මෙතන එක පුද්ගලයෙක් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ, මේ ද්‍රව්‍ය එහෙම නැත්නම් ශක්තියින් 6ක් තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒ ශක්තියින් 6ක් හැටියට අපිට හඳුනා ගන්න බැරි වෙන්නේ ඇයි? ඒවැ ක්‍රියාකාරීත්වය එකට සිද්ධ වෙන්නේ.
ඒකට සිද්ධ වෙනකොට අපිට තේරුම් ගන්න බෑ. ඒ තේරුම් ගන්න බැරි වෙන්න එකට සිද්ධ වෙන ක්‍රියාවන් හඳුන්වනවා ඝණයයි කියලා. ඝන කියලා කියන්නේ එකට ඒක රාශී වෙලා ක්‍රියාත්මක. ඒතකොට ඝන හතරක් තියෙනවා. සමූහ ඝන, සන්තති ඝන, කෘත්‍ය ඝන, ආරම්මන ඝන. සමූහ ඝන කියලා කියන්නේ අපිට මේ දේවල් ගොඩවල් හැටියට පේනවා. දැන් අපි හිතමු මේ ගොඩ නැගිල්ල ගත්තාම අපිට එකක් වගේ පේනවා. එකක් වගේ පෙනුනට මේ ගොඩ නැගිල්ල හැදිලා තියෙන්නේ ගඩොල්, වැලි, සිමෙන්ති, ලී දඬු මේ ගොඩක් දේවල් එකතු වෙලා. ඒතකොට එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ ගඩොල්, ලී දඬු ආදියත් බෙදලා බැලුවෙන් පස්සේ පුංචි පරමාණු කොටස්. ඒවත් බෙදලා බැලුවෙන් පස්සේ රූප කලාප. ඒවත් බෙදලා බැලුවෙන් පස්සේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ. නමුත් අපිට මේ ඔක්කොම එක ගොඩ නැගිල්ලක් හැටියට පේනවා. එක පුද්ගලයෙක් හැටියට මවය, පියාය, ස්ත්‍රිය, පුරුෂයාය, බිරිඳය, සැමියාය, දරුවාය අපිට එක්කෙනෙක් හැටියට පේනවා. නමුත් මෙතන ගොඩාක් දේවල් එකතු වෙලා තියෙනවා. එතකොට ගොඩක් දේවල් එකතු වෙච්ච බව පේන්නේ නැතුව එකක් වගේ පෙනෙන ගතිය හඳුන්වනවා සමූහ ඝණයයි. එයින් අපේ දැක්ම වහලා තියෙනවා. අපිට නිවැරදි දැක්මක් ඇති වෙන්න තියෙන ඉඩ අහුරලා තියෙනවා. ඒවා වෙන්වෙන්ව නෙමෙයි අපිට පේන්නේ එකක් හැටියට ඒක ඝනව. එය හඳුන්වනවා සමූහ ඝණයයි කියලා. ඊළඟ සන්තති ඝණය කියලා කියන්නේ දීර්ඝ කාලයක් අඛණ්ඩව පවතිනකොට ඒකත් අපිට එකක් වගේ පේනවා. ඒ කියන්නේ දැන් පොඩි දරුවෙක් උපදිනවා ඒ දරුවම ලොකු වෙනවා වගේ අපිට පේනවා. ඒ දරුවම වැඩිහිටියෙක් වෙනවා වගේ පේනවා. නෑ ඒ දරුවම නෙමේ පොඩි දරුවා හැටියට පහළ වෙච්ච නාම රූප ධර්ම නිරුද්ධ වෙලා. එතනින් පරම්පරාවක් හැටියට ඊළඟට ජනිත වෙච්ච නාම රූප ධර්ම තමයි ඊළඟට තරුණයෙක් වැඩිහිටියෙක් හැටියට අපිට පේන්නේ. නමුත් එක පරම්පරාවක්, එක සන්තතියක් එතන ක්‍රියාත්මක වෙනවා. එක පරම්පරාවක් හැටියට නොපෙනී අපිට එක්කෙනෙක් හැටියට පේනවා. එහෙම අපේ දැක්ම වසා දමනවා. එය හඳුන්වනවා සන්තති ඝණයයි කියලා. අට කෘත්‍ය ඝණය කියලා කියන්නේ සිතුවිලි බොහෝ ගණනකින් ක්‍රියාත්මක වෙන එක වැඩක් අපට එක හිතකින් ක්‍රියාත්මක වෙනවා වගේ පෙනෙනවා දැනෙනවා. දැන් අපි හිතමු අපි රූපයක් දකිනවා. රූපය දකිනකොට ඒ රූපය එක සිතකින් දකින්නට බෑ. ඒ රූපය දකින්නට නම් මුලින්ම පංචද්වාරා වජ්ජන සිතක් පහළ වෙනවා. කොහෙන්ද මේ අරමුණ ආවේ කියලා හඳුනා ගන්න. ඊළඟට චක්කු විඥානයක් පහළ වෙනවා. ඒ අරමුණ ගන්න. ඊළඟට සම්පටිච්ඡන සිතක් පහළ වෙනවා. ඒ අරමුණ පිළිගන්න. සම්තිරණ සිතක් පහළ වෙනවා. ඒ අරමුණ මොකක්ද කියලා විනිශ්චය කරන තීරණය කරන. ඊළඟට වොත්තපන සිතක් ඇති වෙනවා. මේ අසවල් අරමුණයි කියලා නිගමනය කරන. ඊළඟට ජවන සිත් 7ක් ඇති වෙනවා. ඊළඟට තදාරම්මන සිත. මෙහෙම සිත් අවම වශයෙන් 17ක්වත් ඇති වුණාට පස්සේ තමයි අපට අර රූපේ පිළිබඳව යම් අදහසක් ඇති වෙන්නේ. ඒත් ඔය වගේ 17 වැල් දහස් ගණනක් පහළ වුණාට පස්සේ තමයි අපට රූපේ හරියට පේන්නේ. නමුත් අපට හිතෙන්නේ මම දැක්කා, මට පෙනුණා, මට පැහැදිලිව පෙනුණා කියලා හිතෙනවා. නමුත් අර ගොඩාක් සිත් පහළ වෙලා ඒවා එහි ක්‍රියාකාරීත්වයක් හැටියටයි මේ දැකීම නැමැති සිද්ධිය සිද්ධ වුණේ කියන එක අපට දැනෙන්නේ නැහැ. ඇයි ඒ දැනෙන්නේ නැත්තේ? අර කෘත්‍ය සමූහයකින් සිද්ධ වෙන මේ සියලු ක්‍රියාවන් එක් ක්‍රියාවක් හැටියට අපට වරදවා වැටහෙනවා. එය හඳුන්වනවා කෘත්‍ය ඝණය. ඊළඟට ආරම්මන ඝණය කියලා කියන්නේ අරමුණක් ගන්නකොට එතන වැඩ කීපයක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන සියලුම වැඩ එක් වැඩක් හැටියට අපි වරදවා වටහා ගන්නවා. මෙන්න මේ විදිහට සමූහ ඝන, සන්තති ඝන, කෘත්‍ය ඝන, ආරම්මන ඝන කියන මේ සමූහ වශයෙන් ක්‍රියාත්මක වෙන ඒවා එකක් හැටියට වරදවා ගන්නා නිසා අපට නාම රූප ධර්ම වෙන්කොට දකින්නට බෑ. ඉතින් මේ පටලැවිලි ඔක්කොමත් එක්ක අපි ලෝකයේ දිහා දකිනකොට අපට මේ නාම රූප ධර්ම වල ක්‍රියාකාරීත්වය මම සතෙක්, පුද්ගලයෙක්, ආත්මයක් හැටියට දැනෙනවා. හරියටම කියනවා නම් රොබෝ යන්ත්‍රයක් ගත්තන් පස්සේ අපි දන්නවා යන්ත්‍රයක් කියලා. එතන තියෙන යකඩ කෑලි ටිකක් එකතු කරලා ඊට පස්සේ ඒවා එකට මූට්ටු කරලා ක්‍රියාත්මක වෙන්න පුළුවන් හැටියට අතරමැදට තව රබර් ආදියෙන් සම්බන්ධ කරලා බාහිර සටහන් ගන්නට පුළුවන් කැමරා හයි කරලා ඊළඟට අපි කියන පණිවිඩය ගන්නට පුළුවන් විදිහේ උපකරණ සවි කරලා ඇතුළත යම්කිසි මෘදුකාංගයකින් ක්‍රියාත්මක වෙන්න සලස්සලා විද්‍යුතය සපයුවාට පස්සේ අපි දෙන පණිවිඩයට අනුව මේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒක මිනිස් කයකට තරමක් සමානව හදලා තියෙනකොට අපට දැනෙන්නේ රොබෝ කෙනෙක්.
එතකොට අපි හොඳටම දන්නවා ඒක යන්ත්‍රයක් කියලා. යන්ත්‍රයක් කියලා දැනගත්තට අපිට කෙනෙක් කියන සංඥාවක් එනවා. ඇයි එන්නේ? ඒ අර වැඩ ගොඩාක් මේක ඇතුලේ සිද්ධ වෙනවා. ඒ වැඩ ටික වෙන වෙනම පේන්නේ නැහැ. මේ එක්කෙනෙක් වැඩ කරනවා වගේ තමයි අපිට පේන්නේ. ඉතින් එච්චර පැහැදිලිව දන්නා යන්ත්‍රය ගැනත් අපිට කෙනෙක් කියන සංඥාව එනකොට මේ නාම රූප ධර්මවල සූක්ෂම ක්‍රියාකාරීත්වය සත්වයක් පුද්ගලයෙක් හැටියට සක්කාය දිට්ඨියක් පහළ වෙන එක 아무තු අරුමයක් නෙමෙයි. ඉතින් ඔය වැරදි දෘෂ්ටිය දුරු කරන්න පහසු නැහැ. එය දීර්ඝ කාලයක් නැවත නැවත සිතමින් කල්පනා කරමින් භාවනා කරමින් අපේ දැක්ම නිවැරදි කරන්නට ඕනේ. ඒ සඳහා දරන ප්‍රයත්නය තමයි දෘෂ්ටි විසුද්ධි භාවනාවයි කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ සඳහා මුලින් ඒවා පිළිබඳව අහන්නට ඕන, ඊළඟට ඒවා ගැන සිතන්නට ඕන, කල්පනා කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන. ඉන් අනතුරුව වඩා ගැඹුරට සිහියෙන් නුවණින් ඒවා අවබෝධ කරගන්නට වෑයම් කරන්න ඕන. ඉතින් අද දවසේ මේ කෙටි කාලයක් තුළ අපි බොහොම සරලව සංක්ෂිප්තව මේ කාරණේ විග්‍රහ කර දෙන්නට උත්සාහ කළේ. ඉතින් මේ කරුණු නැවත නැවත සිතලා කල්පනා කරලා දෘෂ්ටි විසුද්ධිය ඇති කරගන්නට මේ ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම වාසනා ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දෙනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ කස්සප මහේන්ද්‍රද සිල්වා මහත්මයා, උපුල් කාන්තිද සිල්වා මහත්මිය, නිමල් කාද සිල්වා, ලක්ෂ්මන්ද සිල්වා යන සහෝදර සහෝදරියන් ඇතුළු දූ දරුවන් විසින් පින්කමේ මූලික අරමුණ හැටියට දක්වලා තියෙන වසරකට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුන හැරියට් ද සිල්වා මෑණියන්ට, වසර 2කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු නන්දිසේන ද සිල්වා පියාණන්ට, වසර 19කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු එස්.ජේ. දිරිසිංහ පියාණන්ට සහ වසර 18කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු W.C. පෙරේරා මෞතුමියට පුණ්‍යානුමෝදනා කිරීමේ මූලික අරමුණ ඇතිව සියලු දෙනාගේම ධර්මාවබෝධයේ පිණිස අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ සෑම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකමක්. එය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක්. ඒ වගේම මේ පින්තුන් සම්බුද්ධ ශාසනයේ දියුණුව අභිවෘද්ධිය සඳහා බොහෝ දායකත්වයන් දරන, බොහෝ කැපවී ක්‍රියාත්මක වෙන සදහැවත් පින්නතුන් ඒ තමන් විසින් සිදු කරගත්තා වූ සියලු කුසලොත් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින්නතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා. මහත්මයාටත් නෝනා මහත්මියටත් දරුවන්ටත් ඒ වගේම තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධව කටයුතු කරන මේ සේවක පිරිස් සියලු දෙනාටම මේ හැම දෙනාගේම පවුල් වලටත් දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මිය පරලෝ යන්නට යෙදුණු ඉහත නම් සඳහන් කළ දෙපාර්ශ්වයේම ආදරණීය මව්පියන් ඇතුළු මේ හැම දෙනාගේම පරම්පරාවල මියගිය සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලයේ මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා.
බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සීල කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද කස්සප මහේන්ද්‍රද සිල්වා මහත්මයාටත් උපුල් කාන්තිද සිල්වා මහත්මියටත් මේ සහෝදර සහෝදරියන් දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු මේ සෑම දිනාටම නිදුක් බව නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා හැම දිනාගේම සම්‍යක් ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වේවා කරන කියන සියලු යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවටපත් වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි හැම දිනාටම තෙරුවන් සරණයි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි શરણં ગચ્છામિ